අදත් අපි සූදානම් වන්නේ උදෑසනම පුවත්පත්වල තොරතුරු මොනවද කියලා විමසා බලන්නට. දැන් අපි ගත්තාම පුවත්පතක වාර්තා වෙන විශේෂ තොරතුරක් පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ තමයි මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා කරන ප්‍රකාශයක්. ඒ තමයි මේ වසංගතයේ දරුණු අවධිය මේ වෙනකොට අවසන් කියන කාරණේ. දරුණුම අවධිය මේ වෙනකොට මේ වසංගත තත්ත්වය අවසන් වෙලා තියෙනවා. ඒ කාරණය පිළිබඳව මතක් කරනවා. ඒකට බොහෝ දිනෙක කැපකිරීම කළා නිවසේ සිටින ඔබ පවා. ඉතින් තවදුරටත් මේ තත්ත්වයෙන් පාලනය කරන්න තාමත් මරණ 50කට ආසන්න සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වෙනවා. ඉතින් රෝගීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මේ තත්ත්වය තවදුරටත් පාලනය කරගෙන මේ වසංගතයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා ජනජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත්වීමේ වගකීම තවදුරටත් ඔබට අපට සියලු දෙනාට පැවරෙනවා. ඒ කාරණේ පිළිබඳව මතක් කරනවා. ඒ වගේම වසංගතයකින් පස්සේ එන ප්‍රධාන අභියෝග තමයි දැන් මේ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය අනෙකුත් දේවල් වෙන්න පුළුවන්. මේ වගේ හිඟකම, සැපයුමේ අඩාලකම මේ වෙනකොට ලෝකේ බොහෝ රටවලුත් ඒ සම්බන්ධයෙන් ගැටලුවලට අත් වෙන බවක් පේන්න තියෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍යය අපි දැක්ක පහුගිය දවස්වල මේ ඉන්ධන හිඟයක් තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ට්‍රක් රථ රියදුරන්ගේ හිඟේ. මේ ආදී කාරණා නිසා විවිධ තවත් රටවල අපි දැක්කා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ගන්න සුපිරි වෙළඳසැල් අසල විශාල පෝලින් තියෙනවා. මේක සෑම රටකටම ගෝලීය වසංගතයක් නිසා බලපාලා තියෙන තත්ත්වයක්. ලංකාවටත් මේ තත්ත්වය බලපාලා තියෙනවා. ඒ අනුව ඊයේ දිනේදී වැඩි අවධානය යොමු වුණා සහල් මිල සම්බන්ධයෙන්. අද පුවත්පත්වල වැඩිපුර තොරතුරු වාර්තා වෙන්නේ ඒ ගැන. සහල් මිල සම්බන්ධයෙන් ඇති වුණු තත්ත්වය පිළිබඳව අපි දිනමිනට යනවා. මුලින්ම දිනමිනේ සඳහනක් තියෙනවා මෝල් හිමියන් ඇති කළ කෘතිම සහල් හිඟෙන් ජනතාව පීඩාවට පත්වීම නිසා මිල පාලනය ඉවත් කළා. රාජ්‍ය ඇමති ලසන්ත අලගිවන්න මහත්මයයි සඳහන් කළා තියෙන්නේ. පහුගිය දවස්වල අපිට වාර්තා වුණා සහල් හිඟයක් වෙළඳපොලේ තියෙනවා කියලා. ඒ වෙළඳපොලේ සහල් හිඟේ කෘතිම සහල් හිඟයක් බවට බැලූ බැල්මට පෙනෙන්න තිබ්බා. මේකෙන් බේර ගන්න තමයි ජනතාවට මේකෙන් පීඩාවට පත් වෙන එක වළක්වා ගන්න මිල පාලනය ඉවත් කරන්න තීරණය කළා කියලායි සඳහන් කරන්නේ. සහල් මෝල් හිමියන් වෙළඳපොලේ සහල් තොග ලබා නොදීම නිසා ඇති වූ කෘතිම සහල් හිඟෙන් ජනතාවට සිදුවන පීඩාවෙන් ඔවුන් මුදා ගැනීමේ අරමුණින් සහල් සඳහා පනවා තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් නිවේදනයේ වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගිවන්න මහතා ප්‍රකාශ කළා කියලා දිනමින පුවත්පත ඒ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. අපි බලමු ලංකාදීපේ මේ ගැන වාර්තා කරන්නේ කොහොමද කියලා. හාල් වී මිල මෝල් හිමියෝ අතට නාඩු 115යි, සම්බා රුපියල් 140යි, කීරි සම්බා රුපියල් 165යි. ව්‍යාපාරිකයෝ මාධ්‍ය හමුවකදී මිල ගණන් කීයද කියලා තමයි ලංකාදීප පුවත්පත ඒ ගැන සඳහන් කරලා තියෙන්නේ. අපි ඊළඟට යනවා මව්බිමට. මව්බිමෙත් වෙනසක් නැහැ. මව්බිමෙත් ඒ විදිහටමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ප්‍රධාන තොරතුර ආණ්ඩුවේ මිල පාලනය අහෝසි කරද්දී මෝල් හිමියන්ගෙන් පාලන මිලක්. රජයේ ගැසට්ටුවේ තිබූ මිල නාඩු වලට රුපියල් 98ක්, මෝල් හිමියන්ගේ නව මිල රුපියල් 111ක්, රුපියල් 13ක වෙනසක්ලු. සම්බා 103යි රජයේ ගැසට්ටුවේ තිබූ මිල. දැන් මේ වෙනකොට මෝල් හිමියන්ගේ මිල 140යි, රුපියල් 37කින් වැඩි වෙලා තියෙනවා. කීරි සම්බා 125යි රජයේ ගැසට්ටුවේ තිබුණු මිල එක අහෝසි කිරීමත් එක්ක මෝල් හිමියන්ගේ නව මිල රුපියල් 165ක් බවට පත් වෙලා තියෙනවා. යන රුපියල් 40කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ජනතාව එක පැත්තකින් පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ වගේ වෙලාවක මේ වගේ මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් විවිධාකාරයෙන් අදහස් පළ කරන්න පුළුවන්. කොහොමවත් අවසානයේදී මේන් පීඩාවට පත් වෙන ජනතාව කියන කාරණේ තමයි සඳහන් කරන්නට සිද්ධ වෙන්නේ. කොහොමවත් ඊළඟට අපි යනවා මව්බිම් පුවත්පතෙන් අද පුවත්පතට. අද පුවත්පතේ වාර්තා කරන මෝල් හිමියෝ සහල් මිල තීරණය කරති. කිලෝවක තොග මිල නාඩු රුපියල් 110ක්, සම්බා 140ක්, කීරි සම්බා 165ක්, සිල්ලර මිලට තවත් රුපියල් 5ක වැඩිවීමක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෝල් හිමියන්ගේ මිල ගණන් සාධාරණ නැහැ කියලා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්මයාත් කරන ප්‍රකාශයක් අද පුවත්පත මුල් පිටුවේම වාර්තා කරලා තියෙනවා. අපි ඊළඟට යනවා ඒ ගැන සඳහන් වෙන අරුණ පුවත්පතේ තොරතුර උපුටා ගන්නට. පාලනය අහෝසි වීමත් සමග සහල් මිල ඉහළයයි. රුපියල් 70ට 80ට වී මිලට ගැනීමත් ආරම්භය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම රජයේ තීරණයට ඩඩ්ලිගෙන් සුබ පැතුම් කියලා සඳහන් කරලා තියෙද්දී ගැසට්ටුව ඉවත් කළේ ගොවියා පාරිභෝගිකයන් රැක ගන්න කියලා ලසන්ත අලගියවන්න මහත්මයා කරන ප්‍රකාශයකුත් අද අරුණ පුවත්පතේ හා සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. අපි ඊළඟට යනවා දිවයිනට. දිවයිනේ ප්‍රධාන කාරණේ පිළිබඳව වාර්තා කරලා තියෙනවා. ඉතින් මීට පස්සේ හාල් මිල ඉහළ යන්නේ නැහැ. රජයේ තීරණයට පැසසුම් නාඩු තොග මිල 110යි, සම්බා 140යි, කීරි සම්බා 165යි මහා මෝල් හිමියෝ ප්‍රකාශ කරලා තියෙනවා. අන්තිමේ දිනුවේ මෝල්ලු කියලා නාමල් කන්රුණරත්න මහත්මයා සඳහන් ප්‍රකාශයකුත් තියෙද්දි මේ වැඩෙන් අන්තිමේ බැටකන්නේ පාරිභෝගිකයයි කියලා
සහල් නිෂ්පාදකින්ගේ සංගමේ සභාපති සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව තමයි වැඩියෙන් අවධානය යොමු කරන්න සිද්ධ වෙන්නේ රජයකටත්. කොහොම වුණත් රජය වසංගතයක් තියෙන අවස්ථාවේදී ඒ වසංගතය කියන අභියෝගයටත් මුහුණ දෙමින් තමයි මේ වගේ අභියෝගයන්ට මුහුණ දෙන්නේ. අපි බලමු ජනතාව වෙනුවෙන් යම් ආකාරයක ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයිද කියලා. සහල් බිල සම්බන්ධයෙන් ඊයේ මහා පරිමාණ වීමෝල් හිමියන් ඒ වගේම රජයේ පැත්තෙන් මාධ්‍ය හමු පැවැත්වුණා. එහිදී පළවුණු අදහස් වෙතයි දැන් අවධානය යොමු කරන්නේ. නාඩු සහල් වෙළඳ පොලේ විකුණන සිල්ලර මිල රුපියල් 115කුත් සම්බා වෙළඳ පොලේ විකුණන සිල්ලර මිල 140කුත් කීරි සම්බා උපරිම සිල්ලර මිල 165ක් වශයෙන් ඒ ගුණාත්මක භාවයෙන් හදපු උසස්ම තත්ත්වයේ හාල් වල මිල ගන්නෝයේ නමුත් අනෙකුත් නිෂ්පාදන ඊට වැඩිය අඩුවෙන් වෙළඳ පොලේ බොහෝ විට තියනවා විකුණන්න. අමාත්‍ය මණ්ඩලය සහ රජය මෙම පනවා තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට තීරණය කළේ සද්භාවයෙන්ම අවංකව පාරිභෝගිකයා සහ කොවියා ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථයක් අරමුණක් ඇතුව. මෙම ලබා දී තිබෙන නිදහස පාවිච්චි කරලා යම් පාර්ශවයක් සහල් මිල වැඩි කිරීමට කටයුතු කරනවා නම් අසාධාරණ ලෙස සහල් සඳහා පාලන මිලක් තීරණය කරන්න උත්සාහ කරනවා නම් රජය පාරිභෝගික අධිකාරිය ඒ වෙනුවෙන් වගකීමකින් යුතුව මැදිහත් වෙලා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. ඒ අනුව අද ඒ සහල් මෝල් හිමියන්ගේ සංගම් විසින් ප්‍රකාශ කර තිබෙන මිල ගණන් කොහෙත්ම සාධාරණ නොවන මිල ගණන් බවත් වෙළඳ අමාත්‍යාංශය විසින් සහල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කිරීමේ මූලික කටයුතු අද දිනේදී වෙළඳ අමාත්‍යතුමාගේ මැදිහත් වීම තුළින් එම අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබෙන බවත් ජනතාවට සාධාරණ මිලකට ඒ සහල් ලබා දීම සඳහා රජය මැදිහත් වීමකින් අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගන්නා බවත් අපේ රටේ නිෂ්පාදන වෙළඳ පොලේ තිබෙන සහල් සාධාරණ මිලකට ජනතාවට ලබා දීම සඳහා අනිවාර්යෙන්ම උපරිම ආකාරයෙන් රජයත් පාරිභෝගික අධිකාරියත් මැදිහත් වෙලා කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. සහල් මිල ගැන කතා බහ ඔය විදිහට යද්දී මේ ගැටලුවට යම් ආකාරයක විසඳුමක් ලැබෙයි. ඉදිරියේදී අපි බලමු මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. ඊළඟට යනවා තවත් විශේෂ කරුණකට පුවත්පත්වල මුල් පිටුවල සඳහන් වෙන තොරතුරක් මේ මාධ්‍යයට යම් ආකාරයක සිදුවුණු බලපෑමක් පිළිබඳව තමයි මේ කාරණේ. ඊයේ කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීත් මේ පිළිබඳව අදහස් පළ වුණා. සතොස හරහා සුදුලුණු වංචාවක් සිදු වුණා කියන කාරණේ පිළිබඳව පහුගිය දවස්වල කතා බහට ලක් වුණා. මේකෙදී ඇමතිවරුන්ටත් යම් ආකාරයක චෝදනාවක් එල්ල කළා එක්තරා නිලධාරියෙක්. මේ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා CIDට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන්න කියලා. කොහොම වුණත් ඒ කාරණේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් එක්ක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණා. මේ පිළිබඳව ඊයේ කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමු වුණු නිසා පුවත්පත්වල වැඩි වශයෙන් ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා. අපි යනවා දිනමිනට සතොස සුදුලුණු වංචාව ගැන මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම නොකළ යුත්තක් කියලා කැබිනට් ප්‍රකාශක ඩලස් සලහප්පෙරුම් මහත්මයා සඳහන් කරලා තියෙනවා. අගමැති ප්‍රකාශ කළ බව ඇමති ඩලස් කියයි. මේ ශීලාචාර සමාජයක නොවිය යුතු දෙයක් රජයේත් මගේත් කනගාටුව පළ කරනවා කියලායි කැබිනට් ප්‍රකාශකවරයා අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කරලා තියෙන. මේ පිළිබඳව දිනමින පුවත්පතේ විදිහට තොරතුරු වාර්තා කරද්දී අපි යනවා ඊළඟට ඒ ගැන දිවයින පුවත්පත වාර්තා කරන තොරතුරු වෙත අවධානය යොමු කරන්න. සුදුලුණු වංචාව ගැන මාධ්‍යයෙන් ප්‍රශ්න කරන්න එපා. අගමැතිගෙන් උපදෙස් ලැබිලා තියෙනවා. එහෙම තියෙද්දිත් CID පත්තරවලට රිංගයි CIDට පත්තරත් මාරු වෙලා කියලා තමයි මේ විදිහට තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. සුදුලුණු වංචාව ගැන මාධ්‍යෙන් ප්‍රශ්න කරන්න එපා කියලා අගමැතිතුමත් උපදෙස් දීලා තියෙද්දි තමයි මේ විදිහට කටයුතු වෙලා තියෙන්නේ. ඊළඟට අපි යනවා ඒ ගැන බලන්නට අද පුවත්පතේත් ඒ ගැන වාර්තා කරලා තියෙනවා. මාධ්‍යවේදීන් CIDට කැඳවීම ගැන කනගාටුව පළ කරනවා කියලා කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් සලහප්පෙරුම් මහත්මයා කරන ප්‍රකාශය අද පුවත්පතත් මුල් පිටුවේම වාර්තා කරලා තියෙනවා. මෙය ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ වචනෙන්ම කියනවා නම් ශීලාචාර සමාජයක නොවිය යුත්තක් කියලා ඊයේ කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ. අපි මේ අදහස් දැක්වීම වෙත දැන් යොමු වෙමු. අපි මේ ගැන බරපතල විදියට කනගාටු වෙනවා. දෙවෙනුව අපි ආණ්ඩුවක් විදියටම මේක ප්‍රතික්ෂේප කරනවා. මේක බැහැර කරනවා. නොවිය යුතු දෙයක් විදියට තව වගකීමෙන් ඔබට කියනවා මේක. මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා විමසුවා. අගමැතිතුමා ඉතාම පැහැදිලිව කිව්වා කිසිසේත් මාධ්‍යවේදීන්ට රාජ්‍ය පොලිසියට කැඳවලා මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීම නොකළ යුතු බව අවධාරණය කරා. ඒතරම ස්තුතිවන්ත වෙනවා. සරත් වීරසේකර විශේෂභාර අමාත්‍යතුමා තව වගකීමෙන් පැවසුවා. ඒ රාජ්‍ය පොලිස් නිලධාරීන් කිසි ලෙසක ඒ මාධ්‍ය ආයතන වලට එවන්නේ නෑ. බන්දුල ගුණවර්ධන ඇමතුමා සුදුලුණු වංචාව සම්බන්ධයෙන් එතුමාට
හිටපු නිලධාරියෙක් ඇඟිල්ල දික් කරාම බන්දුල මැතිතුමා ගිහිල්ලා ඒ පිළිබඳව පැමිණිල්ලක් කරා. බන්දුල මැතිතුමා කිසි ලෙසක සඳහන් කළා නැහැ මේ ආයතනය ආදි වශයෙන් මේ පුද්ගලයෝ කියලා කිසිම නම් කිරීමක් කළා තිබෙත් නැහැ. බන්දුල ගුණවර්ධන මැතිතුමා කියලා කියන්නේ මේ රටේ අපි කවුරුත් දන්නවා වංචනික තක්කඩි දේශපාලඥයෙක් නොවන බව. ඒ නිසා එතුමා ඒ ආකාරයෙන් ගිහිල්ලා පැමිණිල්ලක් කිරීම අමාත්‍යාංශ වෙනුවෙන් තමගේ සහෝදර රාජ්‍ය මැතිතුමා වෙනුවෙන් මේ පැමිණිල්ලක් කිරීම යුක්ති සහගතයි. නමුත් මම හිතනවා කොතනක හරි වෙන තැනක පැටලවිල්ලක් වෙලා තියෙනවා. ඒ නිසා එය කිසිසේත්ම අපේ ශීලාචාර සමාජයක නොවිය යුතු දෙයක්. විශේෂයෙන්ම අද ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට ඩලසලහ පෙරම ආණ්ඩුවක ගොරෝසු දරදඬු ඒකාධිපති නීති වලට එරෙහිව පෑන් අතරගත්තු මාධ්‍යවේදියෙක් සිට අද ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉන්න වෙලාවක මම කිසිසේත්ම ඒකට එකඟ වෙන්නේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා අගමැතිතුමාටත්, විශේෂ ඇමැතිතුමාටත්, රත්සරත් විරසිකර ඇමැතිතුමාටත් එය මුළුමනින්ම බැහැර කිරීමට ගන්න ලැබූ තීන්දුව සම්බන්ධයෙන් මම නැවත වතාවක් සිරි රණසිංහ මැතිතුමා ඇතුළු ඒ සිළු දෙනාගේම වෙතම කනගාටු පළ කරලා ඉන්නවා. ඒ ආකාරයේ කිසිම සිදුවීමක් අනතුරු සිදු නොවන බවත් ඔබට දැනුම් දෙමින් සහතික කරමි. ඊළඟට පහුගිය දවස්වල ටිකක් කතා බහක් ඇති වුණා මේ ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති වෙයිද කියන කාරණය පිළිබඳව. දැන් මේ සංචාරන සීමාත් එක්ක සංචාරන සීමා ඉවත් කිරීමත් එක්ක ඉන්ධන හිඟයක් ඇති වෙයි කියලා. නමුත් මේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් විශේෂ සඳහනක් කෙරුණා. ඒ තමයි ඉන්ධන හිඟයක් නැහැ අනියත විය එපා කියන කාරණේ. ඇමති රමේෂ් පතින්න මහත්මයා තමයි මේක අවධාරණය කළේ. ඉන්ධන හිඟයක් පිළිබඳ කිසිදු සැකයක් හෝ අනියත බියක් ජනතාව ඇති කරගත යුතු නැතැයි සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතින්න මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපි ලංකාවෙන් නොවුනත් දිනමින පුවත්පතේ තවත් වාර්තා වෙන තොරතුරක් තියෙනවා. එංගලන්තයේ ලන්ඩන් නුවර ඉන්ධන පිරවුම් අසල ඇති වූ තදබදේ අතරතුර එක්තරා රියදුරක පෝලිමක එම පිටුම් හලට පැමිණ සිටි තවත් මගේකු ඊට විරෝධය පාමින් පිහියක් දිගු කොට ආරවුලක් ඇති කරගත්තු ආකාරය තමයි මේ විදිහට ඡායාරූපයක් එක වාර්තා කරලා තියෙන. ඉන්ධන හිඟයක් තියෙනවා මේ වෙනකොට එංගලන්තයේ පුරා. ඒ පිළිබඳව අද පුවත්පත්වල මුළු පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි තවත් පුවත්පත් තොරතුරු කතා කරමු. අයිබෝන් සුබ දවසක්. පුවත්පත් තොරතුරු අතරේ අපි කතා කරමින් සිටියේ දිනමින පුවත්පතේ තොරතුරු කිහිපයක් ගැන. අපි දැන් අවධානය යොමු කරමු විපක්ෂ නායකවරයා කරන ප්‍රකාශයක්. මෙවැනි දුෂ්කර අවස්ථාවක වැව් බැමිවල ඇවිදින මන්තිරු හදන්න ප්‍රමුඛතාවක් දිය යුතු නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි ඒ පිළිබඳව සඳහන් කරලා තියෙන දිනමින පුවත්පත මුල් පිටුවේ වාර්තා කරද්දී ආණ්ඩුවේ වැරදි පෙන්නා සජිත් දේශපාලනය කළොත් ජනතාව ඉදිරියේ විහිළුවක් වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහත්මයා. එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියනවා ආණ්ඩුවේ වැරදි පෙන්නා සජිත් දේශපාලනය කළොත් ජනතාව ඉදිරියේ විහිළුවක් බවට පත් වෙනවා කියලා තමයි ඔහුගේ අදහස. දිනමිනයි ඒ පිළිබඳවත් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා පහුගිය දවස්වල ටිකක් වැඩිපුර කතා බහට ලක් වුණා යුගදනවි බලාගාරය පිළිබඳව. යුගදනවි කොටස් දීමට පෙර කැබිනට් අනුමැතිය ගන්නවා විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරලා තියෙනවා. යුගදනවි විදුලි බලාගාරයේ රජයේ සතු කොටස් වලින් 40%ක පමණ කොටසක් නිව් ෆෝර්ට්‍රස් සමාගමට දීමට පෙර යලිත් ඒ අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කරන බැවින් ඒ පිළිබඳ බොරුවට කලබල විය යුතු නැතයි විදුලි බල අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිනමිනට ප්‍රකාශ කළා කියලා. අද දිනමින පුවත්පතේ හා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. අපි යනවා ඊළඟට ලංකාදීප පුවත්පතට. ලංකාදීපේ වාර්තා වෙන තොරතුරු කිහිපයක් අපි සොයා බලමු. ඒ තමයි මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යම් ප්‍රමාණයක හිඟයක් තියෙන බව අපිට පහුගිය දවස්වල වාර්තා වුණා. ඉතින් මේ අතර වාරයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන කන්ටේනර් විශාල ප්‍රමාණයක් වරායේ තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. වරායේ හිර වුණු ආහාර කන්ටේනර් 400ක් මේ වෙනකොට නිදහස් කරලා තියෙනවලු. ඩොලර් හිඟේ හේතුවෙන් කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් 800න් 400ක් පමණ නිදහස් කර ගැනීමට හැකි වූ බව ආහාර ආනයනකරුවන්ගේ සංගමේ ප්‍රකාශකයෙක් සඳහන් කරලා තියෙනවා. වරායේ හිර වූ බඩු මුදා ගන්න රජයේ ඩොලර් කෝටි 5ක් වෙන් කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම අවශ්‍ය වන නිසා. ඊළඟට අපි යනවා ලංකාදීපේ තවත් තොරතුරකට. ඒ තමයි ඖෂධ අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන් පහුගිය දවස්වල වැඩිපුර කතා බහට ලක් වෙද්දී ඖෂධ අධිකාරියේ දත්ත මැකීම එපික් ලංකා ආයතනයේ ඉංජිනේරුවෙක් අත්අඩංගුවට අරන් තියනවලු. එපික් ලංකා කියන ආයතනයේ ඉංජිනේරුවෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් තියනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා තවත් තොරතුරකට. ඒ තමයි ඡායාරූපයක් එක්ක වාර්තා වෙන තොරතුරක්. මාදිවෙන තෙත්බිම් උයනේ ඇලේ ප්ලාස්ටික් බෝතල් ගොඩ ගැහිලා ඡායාරූපයක් එක්ක ඒක ඉතාමත්ම ව්‍යසනකාරී තත්ත්වයක් බව තමයි බැලූ බැලමට පේන්නේ. බතරමුල්ල මාදිවෙල තෙත්බිම් උද්‍යානයේ මැදින් ගලා යන ඇල මාර්ගයට ප්ලාස්ටික් බෝතල් යෝගට් කෝප්පු පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය ගෙනවෙත් දැමීම හේතුවෙන් මේ වන විට දැඩි අපිරිසුදුභාවයට පත් වෙලා තියෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා තවත් තොරතුරකට. ඒ තමයි සන්දානයේ හදා පක්ෂයෙන් කිව්වොත් වයඹ මහ ඇමතිකමට තරම් කරනවා කියලා දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය. සන්දානයක් හදලා පක්ෂයෙන් කිව්වොත්
වයඹ මහ ඇමතිකමට ඉල්ලන්න කියලා දෙවෙනි පාරත් Taman ඒ සඳහා සූදානම් කියලා දයාසිරි ජයසේකර මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා මව්බිම් පුවත්පතට. මව්බිමෙත් වාර්තා වෙන තොරතුරු කිහිපයක් අපි උපුටා ගන්නවා. මින්නේරියේ බැංකුවක ATM යන්ත්‍රයක් කඩා කෝටියක් අරන් ගිහින් CCTV කැමරාවෙත් කෑලි ගලවලා තියෙනවා කියලා තමයි මව්බිම වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම අපි යනවා තවත් තොරතුරුකට. දැන් ඊළඟට තියෙනවා ප්‍රශ්නයක්. පළවෙනි දැන් රට විවෘත කරොත් රාජ්‍ය සේවකයෝ පෞද්ගලික සේවකයෝ කොහොමද වැඩට එන්නේ? මේ සම්බන්ධයෙන් තාමත් හරියට මාර්ගෝපදේශ නිකුත් කළා නැහැ. නමුත් උපකල්පනයක් තියෙනවා මව්බිමේ. පළවෙනිදා සිට සේවයට කැඳවීම රාජ්‍යාංශයෙන් නම් උදේ 9ට පෞද්ගලික අංශයෙන් නම් උදේ 10ට යෝජනාව තාම සාකච්ඡා මට්ටමේලු තියෙන්නේ. පළවෙනිදා සිට සේවයට කැඳවීම පිළිබඳව පළවෙනිදා තාමත් රට විවෘත කරනවාද කියන කාරණේ පිළිබඳව නිශ්චිතව නැහැ. නමුත් යම් යම් සීමාවන්ට යටත්ව විවෘත කරනවා කියන කාරණේ පිළිබඳව මේ වෙනකොට රජයේ පැත්තෙන් ප්‍රකාශ වෙලා තියෙනවා. කොහොම වුණත් මේ යෝජනාවක් විතරයි. මේක තාම ස්ථිර කරලා හෝ නැහැ සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. රාජ්‍ය අංශයේ උදේ 9ට කැඳවන්නත් පෞද්ගලික අංශයේ උදේ 10ට කැඳවන්නත් විදිහට තමයි මේ පිරිස් පැමිණෙන පිරිස් පොදු ප්‍රවාහන සේවාවල වෙන්න පුළුවන්. පෞද්ගලික ප්‍රවාහන සේවාවල වෙන්න පුළුවන්. පැමිණෙන පිරිස් අවම කිරීමේ සාකච්ඡා මට්ටමක තියෙන එක තාමත් සාකච්ඡා මට්ටමේ තියෙන කාරණේ පිළිබඳව අපි නැවත නැවතත් මතක් කරන්නට කැමතියි. ඊළඟට අපි තවත් තොරතුරකට යනවා අද පුවත්පතේ. අද පුවත්පත වාර්තා කරන කාරණා කිහිපයක් අපි උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ තරුණ පිරිස ෆයිසර්ම ඉල්ලීම නිසා කොවිඩ් ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් ඇති වෙලා තියෙනවා කියලා අද පුවත්පත තොරතුරක් වාර්තා කරලා තියෙනවා. මේ තරුණ ප්‍රජාව අවුරුදු 20ත් 29ත් අතර පිරිස ෆයිසර් එන්නතම ඉල්ලීම නිසා යම් ආකාරයක මේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය සහ කොවිඩ් ව්‍යාප්තිය පැලැක්වීමේ ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් එල්ල වෙලා තියෙනවා කියලා තමයි මේ විදිහට ප්‍රකාශයක් සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට තවත් තොරතුරු කිහිපයකට අපි යන්නට බලාපොරොත්තු වෙනවා. ජනතාවට නොමිලේ දෙන සුවදරණී ඖෂධ මංජුසාව අගමැතිට පිළිගන්නලා තියෙනවා. මේ වෙනකොට ආයුර්වේද දෙපාර්තමේන්තුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ජනතාවට නොමිලේ සුවධරණී ඖෂධ මංජුසාවක් නිවසටම ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒක අගමැතිතුමාට පිළිගන්වන අවස්ථාව තමයි ඡායාරූපයක් සමගින් අද දවසේදී වාර්තා කරලා තියෙන්නේ අද පුවත්පත. ඊළඟට අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් අපි උපුටා ගන්නට බලාපොරොත්තු වෙනවා පුවත්පත් තොරතුරු අතරට. විශේෂයෙන්ම මේ චන්දිම ජීවන්දන මහත්මයා කරන ප්‍රකාශයක් අපි පුවත්පත් තොරතුරු ආරම්භයේදීමත් මේ පිළිබඳව සඳහන් කළා. වසංගතයේ දරුණුතම අවධිය අවසන් ආචාර්ය චන්දිම ජීවන්දන මහත්මයා සඳහන් කරලා තියෙන්නේ. කොවිඩ් වසංගතයේ දරුණුතම අවධිය අවසන් වී ඇතැයි අනුමාන කළ හැකි බව එක්සත් ජනපද පරීක්ෂකයන් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දන මහත්මයා සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව තමයි අද ඉඩකඩක් වෙන් වෙලා තියෙනවා මේ පිළිබඳව තොරතුරට. විශේෂයෙන්ම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ආචාර්ය ජීවන්දර පවසා ඇත්තේ එක්සත් ජනපදයේ රෝගපාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබා දෙන පරීක්ෂකයන්ගේ එකතුවක් මගින් දක්වා ඇති දත්තවලට අනුව වසංගතයේ නරකම අදියර අවසන් වී ඇති බවට උපකල්පනය කළ හැකි බවයි. ඉදිරි මාස 6 ඇතුළත වසංගතයේ ගමන් පතය පරීක්ෂණය කිරීම සඳහා මේ පරීක්ෂකයන් විවිධ ගණිතමය ආකෘති 9ක් ඒකාබද්ධ කරලා තියෙනවලු. ඔවුන් සිය ප්‍රතිඵල සැප්තැම්බර් 22 වෙනිදා අන්තර්ජාලයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පිළිබඳ අදහස් පළ කරන අදාළ අධ්‍යයනයට එක් වූ ප්‍රෙන් ප්‍රාන්තයේ ජීව විද්‍යා මහාචාර්ය කැට්රිනා ෂියා සඳහන් කර ඇත්තේ එන්නත් ලබා ගැනීමෙන් සෑම කෙනෙකුටම වසංගතය අවසන් කිරීමේ කාර්යයක් කළ හැකි බවයි කියලා. එන්නත් ලබා ගැනීමෙන් වසංගතය අවසන් කිරීමේ කාර්යයට දායක වෙන්න පුළුවන්ලු. පෞද්ගලික මට්ටමින් ඔබ සැම එන්නත ලබා ගත්තොත් ඔබ සහ ඔබේ දරුවාට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ යනුවෙන් ඇය සරලව වසංගතය පාලනය කිරීමේ ජනතාව වගකීම පෙන්වා දීලා තියෙනවා. මේ වෙලාවේ මොන එන්නතද අවශ්‍ය කියන කාරණයට වඩා ලබා දෙන එන්නත් සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු එන්නත්. ඉතින් මේ එන්නතක් ලබා ගැනීම තුලින් වඩා ආරක්ෂා වෙනවා. ඒක මේ වසංගතය පාලනය කරන්න පෞද්ගලිකව දක්වන්න පුළුවන් දායකත්වය කියලා ජාත්‍යන්තර සංවිධාන පරීක්ෂකයන් පවා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව සඳහන් වෙද්දී තෙමසකට පසු කොවිඩ් මරණ 50 සීමාවේ කියලාත් අද තොරතුරක් වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ 200 ඉක්මවා ගියා කොවිඩ් මරණ. තෙමස කාලයකට පසු කොවිඩ් මරණ 50 සීමාවටත් රෝගීන්ගේ සංඛ්‍යාව 16 සීමාවටත් අඩු අගයක් ගෙන තිබෙනවා කියලා තමයි අද මේ විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. දින 83කට පසුව ගණන් කරද්දී දෛනික කොවිඩ් ආසාදයන්ගේ සංඛ්‍යාව පෙරේදා දිනේ 983ක් වුණා කියලා ඒ තොරතුරේ වැඩිදුරටත් අද වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තවත් තොරතුරකට අපි යන්න බලාපොරොත්තු වෙනවා. තමයි එන්නත් දෙකම ගහගෙන කටුනායකට එන අය
PCR නැතුවම සමාජයට යොමු කරන්නත් තීරණය කරන් තියෙනවලු. මෙරට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයන්ට සහ විදේශිකයන්ට කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ නොකර සමාජගත වීම සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ රාත්‍රී තීරණය කළා තියෙනවා කියලත් අරුණ පුවත්පතද වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒ අතර වාරයේදී අවශ්‍ය නම් තෙවැනි මාත්‍රාවක් ගේන්න ජනපතිකින් උපදෙස් ලැබිලා තියෙනවා. අවශ්‍ය නම් තෙවැනි මාත්‍රාවක් ගෙන එන්න මේ වෙනකොටම කටයුතු ආරම්භ කරන්න කියලා ජනාධිපතිතුමා ආධාරාංශ වලට උපදෙස් ලබා දීලා තියෙනවා. කරන වැඩ පිළිවෙල ගත්තාම ලෝකයේ අන් රටවලට වඩා ඉතාමත්ම සාර්ථකව අපේ රටේ ක්‍රියාත්මක වන අතරවාරයේදී අම්මාකාරයක දැන් මේ වෙනකොට එන්නත් මාත්‍රා 2 ලබා දීම 1,15,00,000ක්ම වූ පිරිසකට ලබා දීලා තියෙනවා. අවශ්‍ය නම් තෙවැනි මාත්‍රාවකුත් ලබා දෙන්න සූදානම් වෙන්න කියලයි මේ ආර්ථික අභියෝග මේ ප්‍රශ්න මේ සියල්ල මැද්දේ ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙන්නේ අදාළ අංශවලට. ඊළඟට අපි යනවා තවත් සුවිශේෂී කාරණයකට. ඒ තමයි අපේ රටේ තරුණ ගායිකාවක් යොහානි කිව්වහම දැන් බොහෝ දෙනෙක් දන්නවා අය ලබාගත්තු තවත් ජයග්‍රහණයක් පිළිබඳවයි අද පුවත්පත් තොරතුරු අතරේ අපි අවසන් වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යමු මව්බිමට පුවත්පතට. මව්බිම පුවත්පත වාර්තා කරනවා මැනිකේ බොලිවුඩේ චිත්‍රපට ගායනයටත් එක් වෙයි කියලා. ඒ පිළිබඳව වැඩිදුරටත් අපි අවධානය යොමු කරමු. මොකක්ද මේ චිත්‍රපට ගායනය කියන කාරණය පිළිබඳව. ඉතින් සතිශාන් රත්නායක විසින් නිර්මාණය කරන ලද මැනිකේ මගේ හිතේ ප්‍රතිගායනා නිර්මාණය කිරීමෙන් පසු ඉන්දියාව ඇතුළු ලෝපුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ප්‍රථම වරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට එක්ව තිබෙනවා. ඉන්දියාවේ පළමු පෙළේ සංගීත හා චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන T-Series ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කුනාල් දේශ්මුඛ් අධ්‍යක්ෂණය කළ සිද්ධාත් නැමැති හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිම් ගායිකාව ලෙසින් ඇය බොලිවුඩ් චිත්‍රපට ගායනයට පිවිසුනා කියලා තමයි මව්බිම් පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. අපේ රටට ඇත්තටම ආඩම්බරයක්. ඒ නිසා තමයි අපි මේ පිළිබඳව පුවත්පත් තොරතුරු අතරේ උපුටා ගන්න. ඒ වගේම යොහානි ගැන අද පුවත්පතේ තොරතුරු වාර්තා කරලා තියෙනවා. යොහානි T-Series සමග එක් වෙයි කියලා. ලෝක ජනප්‍රියම සංගීත සහ චිත්‍රපට නිෂ්පාදක ආයතනයක් වන T-Series ආයතනය විසින් නිෂ්පාදනය කළ ඉදිරියේදී තිරගත වීමට නියමිත සිද්ධාත් ඉන්දියානු චිත්‍රපටයේ මහන් භාරද්වාජ් ගායනා කළ තේමා ගීතයේ ශ්‍රී ලාංකික යෝන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ හඬින් ඊයේ එළි දැක්වුණා. ඊයේ එළි දැක්විලා හරියටම පැය 20කට ආසන්න කාලයක් ගත වෙනකොට මේ වෙනකොට ඉහළ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ඇයගේ ගීතේ ලෝපුරා ජනප්‍රිය වෙමින් පවතිනවා මේ අලුත් හින්දි ගීතේ. අද පුවත්පත් තොරතුරු අපි අවසන් කරන්නේ යොහානිගේ මේ ගීතයත් එක්ක. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්. ආයිබෝන්.